ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොත යා කරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ අද පාඩම නිදන්ගත රෝග මා කැමති අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්මයා ආයිබෝවන් ගරුතර ටෙලිවිෂන් ඉස්කෝලේට පිළිගන්නවා ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේට සහභාගී වෙනවා අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්ස ජනනායක ගුරුතුමා ආයිබෝවන් ගරුතර පිළිගන්නවා විශේෂයෙන් COVID-19 වෛරසය පැතිර යාමත් එක්ක නිදන්ගත රෝග ගැන වැඩිපුර කතා කරන්නට පටන් ගත්තා තිස්ස ජනනායක ගුරුතුමා සාමාන්‍ය නිදානයක් කියපුවාම අපිට මතක් වෙන්නේ රන් රිදී මුතුමැණික් වගේ වටිනා වස්තු නිදන්ගත රෝග කියපුවාම ලෙඩ ටිකක් තමයි ඇතුලේ තියෙන්නේ රන් රිදී මුතුමැණික් නෙවෙයි මම හිතන්නේ අර කාලයක් තිස්සේ ඉවරයක් වෙන්නේ නැතුව ඒ කියන්නේ සමහර රෝග හසන්ත මහත්තයා දැන් අපිට හැදෙනවානේ දැන් අපිට ඉස්සර හෙම්බිරිස්සාව හැදෙනවානේ දැන් හෙම්බිරිස්සාව හැදුනහම අපි දන්නවා ටික දවසක් තිබිලා ඔන්න ඒක ඔය හෙම්බිරිස්සාව පැසෙව්වද කියලාත් එමානේ කිවිසුම් ගිහිලා අර මේ වෙලාව උනත් සමහරට කැස්සත් වෙලා ඊට පස්සේ ඒක ඇරිලා යනවා එතනින් ඉවරයි නමුත් දැන් සමහර රෝග තියෙනවා ඒවා හැදුනට පස්සේ එහෙම අහවල් මෙන්න මෙච්චර කාලෙකින් අවසන් වෙනවා කියලා එකක් කියන්න බෑ. ඒක ඉතින් නිදන්ගත වෙලා. ඒ කියන්නේ අර මං හිතන්නේ ඕක ඔය ඇඟේ තැම්පත් වෙලාම තියෙනවා කියන එකයි. එහෙම තැම්පත් වෙලාම තියෙනවා. ඉතින් රෝගියාට සිද්ධ වෙනවා ඒක මේ පාලනය කරගෙන ඒ රෝගේ නිට්ටාවටම සනීප කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. පාලනය කරගෙන ඒ රෝගයත් එක්ක ජීවත් වෙන්න වෙනවා. ඉතින් අර ඉවරයක් නැතුව දිගට දැන් ඒකේ මොනවා හරි අපි අපේ පාලනය මගහැරුණොත් ආපහු රෝගේ ඉස්සන්න වෙලා හානි සිද්ධ වෙනවා. මිනිසාට වැළඳෙන රෝග ගත්තාම මේ රෝග කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මෙහෙම මාතෘකාවක් දාන්නත් පුළුවන්. බෝවන රෝග සහ බෝ නොවන රෝග කියලා. බෝ නොවන රෝග. මේක ඇත්තටම අසන්ත මහත්තයා දැන් ඔය සාමාන්‍යයෙන් මේවා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අයට වගේම මේවර දැන් මේ ජනවාරි මාසේ සාමාන්‍ය පෙළ විභාගයේ තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අයටත් ඒ දරුවන්ටත් ගොඩක් වෙලාවට මේකේ විෂය කරුණු ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතයටත් වැදගත් වෙයි. ඒතර බෝවන රෝග කියලා ගත්තාම ඒකෙන් සාමාන්‍යයෙන් මේ වචනේ නම කියවෙනකොටම තේරෙනවා ඔබට බෝවන රෝගයක් කියලා කියන්නේ එක පුජ්‍යලයකින් නැත්නම් එක මිනිසෙක්ගෙන් ඒ කියන්නේ අපි කියනවා රෝගයට ලක් වෙච්චි පුජ්‍යලයකින් තව කෙනෙකුට රෝගය ගමන් කරනවා. ඒ කියන්නේ රෝගේ බෝ වෙනවා. ඒකට තමයි බෝවන රෝග කියලා කියන්නේ. දැන් මේ බෝවන රෝග ගත්තොත් එහෙම මේ බෝවන රෝගවල තියෙනවා මොනවා හරි ඒ රෝගය ඇති කරන්න බලපාන හේතුවක්. ඒ කියන්නේ අපි ඒකට කියනවා රෝග කාරකයක් ඉන්නවා කියලා. රෝග කාරකයා කියලා අපි කියන්නේ. කියන්නේ රෝගය සාධනය කෙනා. එහෙම නැත්නම් අපි කියනවා පැතොජෙන් කියලා. එහෙම නැත්නම් තව නමක් කියනවා මෙයාට ව්‍යාධි ජනකයා කියලාත් කියනවා. ව්‍යාධි ජනකයෙක් ඉන්නවා අනිවාර්යෙන්ම. දැන් ව්‍යාධි ජනකයා කියලා කියන්නේ රෝගය හදන ජීවියා කවුරු හරි. එතකොට මේකේ ධාරකයා නැත්නම් රෝගයට ලක් වෙන්නේ කවුද? මිනිසා. සත්තුන්ටත් රෝග වෙනම හැදෙනවා. අපි කතා කරන්නේ මිනිසා පිළිබඳවනේ. එතකොට රෝගකාරකයා කියලා ගත්තොත් එහෙම රෝගකාරකයා ගත්තාම මේකේ ප්‍රධානම අය ගත්තොත් එහෙම මේකේ පළවෙනියට එනවා වෛරස. වෛරස කියලා කියපුවාම දැන් මේ දවස්වල ඔබට සෑහෙන මේ වචනේ ඇහිලා හොඳට පුරුදු ඇති. මම හිතන්නේ ලෝකේම මිනිස්සු වෛරස කියන එක පිළිබඳව මේ මෑත කාලයේදී ගොඩක් දැනුවත් වුණා. ඔව් තිස්ස ජනනායක ගුරුතුමා වෛරස කියන වචනය දැන් COVID-19 වෛරසයත් එක්ක වෛරසය ලියනවනේ දැන් මාධ්‍යයේත් ඔක පළ කරනවා වෛරසය කියලා. සමහරු මා දැකලා තියෙනවා සුලභ ලෙස ලියන්නේ කොම්බු දෙකයි වයන්නයි දාලා වෛරය වෛද්‍ය වගේ. මේ වගේනේ. ඔව් වෛරස කියලා. ඔය වගේ ලියනවා. මේක තමයි නිවැරදි කියලා බොහෝ දෙනෙක් හිතා හිටියට මේක වැරදිනේ. වැරදි තිස්ස ජනනායක ගුරුතුමා ලියපු විදිහ තමයි හරි. වයන්නයි, යන්නයි, රයන්නයි, සයන්නයි. අපි ටෙලිවිෂන් ඉස්කෝලේ ඉදිරියට සිංහල භාෂා පාඩමකුත් තියෙනවා. අපි කලිනුත් කළා. ඒවැදී අපි මේවා ගැන කතා කරනවා. වෛරසය කියන වචනේ තා සුලභ ලෙස මේ දවස්වල භාවිතා වෙනවා. හැබැයි වැරදි. මොකද ඔක ඉංග්‍රීසි වචනයක්නේ. වෛරස් කියන එක ඉංග්‍රීසියෙන් සිංහලට ආවේ. ඒක ලියද්දී අර කොම්බු දෙකයි මේ වයන්නයි දාලා වෛද්‍ය ලියනවා වගේ ලියන්න උවමනා කරන්නේ නැහැ. වයන්නයි, යන්නයි, රයන්නයි, සයන්නයි. බොහොම සරලයි. ඒක තමයි නිවැරදි විදිය. තිස්ස ජනනායක ගුරුතුමා. ලයිෆ් බොයි ෂැම්පූ ලෙද කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි.
ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. දෙවෙනි ජීවීන් කණ්ඩායම තමයි බැක්ටීරියා. මේ බැක්ටීරියා නිසාත් ගොඩක් මිනිසුන්ට රෝග හැදෙනවා. ඊට අමතරව තව ඉන්නවා සමහර අවස්ථාවලදී දිලීර නිසාත් රෝග ඇති වෙනවා. ඊට අමතරව මයිකෝප්ලාස්මා වගේ ඉතා කලාතුරකින් හඳුන්වන ජීවීන් කණ්ඩායමුත් ඉන්නවා. මේගොල්ලන්ගෙන් මේ අය ඒ වගේම තව තියෙනවා කලාතුරකින් ආසාදනය වන අය ඉන්නවා ප්‍රොටෝසෝවා වගේ. ඒ වගේ අනිවාර්යෙන්ම ඇහැට පේන්නේ නැති ඊටාම කුඩා ජීවියෙක් අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ ශරීරයේ පටකවල ගුණණය වීම නිසා තමයි අපිට මේ ලෙඩේ හැදෙන්නේ. ඊට පස්සේ ඒ අපි තුල ගුණණය වන මේ ජීවියා යම් කිසි ආකාරයකින් අපේ ශරීරයෙන් එළියට ඇවිල්ලා තව කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන්. ඇතුල් වෙලා එයා තුලත් රෝගය ඇති කරන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි කියනවා එක්කෙනෙක්ගෙන් තව කෙනෙකුට මෙය බෝවන රෝගයක් ලෙස. එතකොට මේ බෝවන රෝග ඇති කරන අයට කියනවා අපි ඇති කරන අයට කියනවා රෝගකාරකයා කියලා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් හසන්ත මහත්මයා දැන් වෛරස් නිසා ඇති වෙනවා මේ දැන් අපි කතා කරන COVID-19 කියන වෛරස් රෝගය. ඒක අර කොරෝනා කියන වෛරස් පවුලට අයිති සමාජිකයෙක්ගෙන් නිසා ඇතිවන නිසා අපි මේ 2019 දෙසැම්බර් මාසේ හඳුනාගත්ත නිසා COVID-19 කියලා අපි හඳුන්වනු ලබනවා. ඊට අමතරව වෛරස් රෝග මීට කලිනුත් අපේ තිබුණ වෛරස් රෝග සෑහෙන ප්‍රමාණයක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම කම්මුල්ගාය කියන රෝගය, එතකොට මුල කාලේ ඔබට මතක ඇති සමහරලාවට හැදිලා තියෙනවා පැපොල රෝගය, එතකොට සරම්ප රෝගය, එතකොට සෙම්ප්‍රතිශ්‍යාව නිතරම ඇති වෙන සෙම්ප්‍රතිශ්‍යාව ඒකත් වෛරසයන් නිසා තමයි ඇති වෙන්නේ. එතකොට වෛරස නිසා ඇති වුණු රෝග ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මීට කලින් ඔබ අහලා ඇති ඔය SARS වෛරසය, ඊළඟට MERS වෛරසය, එතකොට HIV වෛරසය නිසා ඇති වෙන AIDS රෝගය, ඒ වගේ රෝග ගණනාවක් තියෙනවා වෛරස නිසා ඇති වෙන. ඊට අමතරව බැක්ටීරියා නිසාත් රෝග ඇති වෙනවා. බැක්ටීරියා නිසාත් රෝග ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ෂේ රෝගය වගේ රෝගයක් ඇතිවන්නේ බැක්ටීරියාවෙක් නිසා. ඒකත් කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන රෝගයක්. එතකොට දැන් මේ කාලේ ලංකාවේ සමහර කාලවකවානු වල කතා වෙන රෝග තියෙනවානේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මීඋණ කියන එක, ලෙප්ටොස්පයිරෝසිස් කියන එක, මීඋණ කියන එකත් දැන් ගොඩක් අය හිතන්නේ මීයාගෙන් මීඋණ හැදෙනවා කියලා. නමුත් මීයාගේ ඇඟේ ඒ බැක්ටීරියාව තිබිලා එයාගේ මුත්‍රාවල තිබිලා ඒ මුත්‍රාවල තිබිච්ච බැක්ටීරියාව මිනිසාට ඇතුල් වෙලා තමයි මේ රෝගේ ඇති වෙන්නේ. ඒවා බැක්ටීරියා රෝග. එතකොට දැන් තව තියෙනවා අපි ගොඩාක් මේ දරුණු තත්ත්වයක් තියෙන මේ බැක්ටීරියාවක් ඉන්නවා. පිටගැස්ම හදන බැක්ටීරියාව, පිටගැස්ම කියන රෝගය. එතකොට ඒක හදන්නේ බැක්ටීරියාවක් මගින්. එතකොට ඒ වගේ එක එක මේ රෝග කාරකයෝ ඉන්නවා, එක එක රෝග හදන. දිලීර නිසාත් සමහරලාට රෝග ඇති වෙනවා. ඒක අන්ත ලොකු රෝග, ඊටාම බරපතල ගණයේ ඒවා හෝ විශාල වශයෙන් ව්‍යාප්ත වෙන ඒවා නෙමෙයි. දිලීර නිසාත් සමහර රෝග ඇති වෙනවා. ආහාර විෂ වීම වගේ රෝග ඇති වෙනවා දිලීර නිසා. ඊළඟට අලුහන් වගේ රෝග ඇති වෙනවා. ඒ වගේ රෝගී තත්ත්ව ඇති වෙනවා. ඉස්සොරි කියන්නේත් ඒ වගේ රෝගයක්. ඉතින් ඒවා ඔක්කොම දිලීර නිසා ඇති වෙන රෝග. මේවා ඔක්කොම ගත්තොත් කිසියම් ආකාරයක පිටත ඉන්න ශරීරයට පිටතින් ඉන්න යම්කිසි සුද්‍රජීවියෙක් අපේ ශරීරය තුළට ඇතුල් වෙලා ඒ ඇතුල් වෙලා අපේ ශරීරයේ පටක තුල ගුණණය වීම නිසා ඇතිවන රෝග. ඒතර ඒ රෝග කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙනවා. ඒ බෝ වෙන ආකාරات කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ප්‍රාශ්වාස වාතයේ අදාළ මේවා ඔක්කොටම තව නමක් දාන්න පුළුවන් විස බීජ කියලා. ඒතර මේ විස බීජය අපේ ප්‍රාශ්වාස වාතයේ ඉඳලා ඒ ප්‍රාශ්වාස වාතය කෙනෙකුට ආශ්වාස වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කහිනකොට එහෙම නැත්නම් අපි කිවිසුම් හරිනකොට ඒ වෛරස් හෝ බැක්ටීරියා හෝ ඉන්නවා නම් ඒ අය සහිතව එළියට එන බිඳිති. ඒ බිඳිති තව කෙනෙකුට ආශ්වාස වෙලා එයාට රෝගය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර රෝගකාරකයෝ අපිට ඇතුල් වෙන්නේ ආහාර මගින්. සමහර රෝගකාරකයෝ ඇතුල් වෙන්නේ ජලය මගින්. ඒ වගේ විවිධ ආකාරයෙන් පැතිරිලා බෝ වෙලා යනවා. ඒතර මේවා බෝවන රෝග කියලා අපි හඳුන්වනු ලබනවා. මේ බෝවන රෝග කෙටි කාලයක් තුලදී විශාල මිනිසු ප්‍රමාණයකට වැළඳුනහම නම වෙනස් වෙලා වසංගත රෝග කියලා කියනවා. ඒතර බෝවන රෝග වසංගත රෝගයක් බවට පත් වෙන්නත් පුළුවන්. ඇත්තටම හැබැයි අපි අද කතා කරන්න යන්නේ මේ පිළිබඳව නෙමෙයි.
මේ ටික පිළිබඳව අපි වාර ගණනාවක් මේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන් වලින් අපි කතා කරලා තියෙනවා. දැන් අපි අද ඇත්තටම විශේෂයෙන් අවධානය යොමු කරන්න යන්නේ මේ බෝ නොවන රෝග පිළිබඳව. බෝ නොවන රෝග පිළිබඳව. ඒ බෝ නොවන රෝග යටතේ ගත්තොත් ඒකට තවත් කියන්න පුළුවන් එවැනි රෝග ගොඩ කාලයක් පවතින නිසා නිදන්ගත රෝග නැත්තම් chronic diseases කියලා කියනවා. බෝ නොවන රෝග ගත්තොතින් හේම හැබැයි මේ දවස්වල අසන්ත මහත්තයා බෝ නොවන රෝග පිළිබඳවත් ඔය මාධ්‍යවල නිතර මිනිස්සු අතර ඇහෙනවා. මොකද මේ COVID-19 වලින් මිය යන රෝගීන් බලපුවාම අපිට කියවෙනවා ඒ අය මේ නිදන්ගත රෝග වලින් කාලයක් තිස්සේ පෙළුණු අය කියලා. ඒ කියන්නේ ඒ කාලයක් තිස්සේ නිදන්ගත රෝගයෙන් පෙළිච්ච අයගේ තියෙන දුර්වලතාවය නිසා අර වෛරසය ඒගොල්ලන්ට හානි කරනවා වැඩි. ඉතින් ඒක නිසා අපි මේ බෝ නොවන රෝග පිළිබඳවත් අධ්‍යයනය කරන එක. එහෙම නැත්නම් නිදන්ගත රෝග පිළිබඳවත් අධ්‍යයනය කරන එක වැදගත් වෙනවා. දැන් මේ නිදන්ගත රෝග කියලා කියන්නේ දැන් රෝගී පුජ්‍යලයක් මෙහෙම වාඩි වෙලා ඉන්නවා. එතනම නිරෝගී පුජ්‍යලයක් ඉන්නවා. දැන් මේ පුජ්‍යලයා තුල තියෙන රෝගය මොනම ආකාරකින්වත් මෙයාට බෝ වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකෙදී පළවෙනි එක ගන්න පුළුවන් අපිට දියවැඩියාව කියන රෝගය. ඉතාමත්ම සුලභ රෝගයක් දියවැඩියාව. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. එතකොට මේ දියවැඩියාව කියන රෝගය ගත්තොත් මේ දියවැඩියා රෝගයේ තියෙන කෙනෙක් ළඟ අපි වාඩි වෙලා හිටියයි කියලා දැන් එයා පරිහරණය කරපු මොනවා හරි දේවල් පරිහරණය කළයි කියලා අපිට ඒ රෝගේ බෝ වෙන්නේ නැහැ. ඒ හින්දා ඒක අර මිනිස්සු අතර විශාල වශයෙන් බෝ වෙලා පැතිරිලා යන්නේ නැහැ. හැබැයි දැන් ඒ රෝගේ හැදුනට පස්සේ දැන් ඔබ දන්නවා මාධ්‍යවලත් කියවෙනවා COVID-19 ආසාදනය වෙලා හොස්පිටල් එකේ නැත්නම් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබලා සුව වෙලා ගෙදර යනවා. හැබැයි දැන් අර දියවැඩියාව හැදුණු කෙනෙකුට හැදුනට පස්සේ මේක මේ නිදානයක් වගේ තැම්පත් වෙලා තියෙනවා ඇඟේ. එතකොට ඒක පාලනය කරගෙන ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ පාලනය කරන්න කරන ක්‍රියාමාර්ග ටික හරියට අනුගමනය කළේ නැතොත් ටික කාලයක් යනකොට ආයිමත් රෝගී ඉස්මතු වෙනවා. ඒ නිසා රෝගයත් එක්ක ගනුදෙනුවක් හදාගෙන පාලනය කරගෙන ජීවත් වෙන්න වෙනවා. ඉතින් ඒකයි තමයි තත්ත්වය. ඒතර දියවැඩියාව ගන්න පුළුවන් අපිට. ඒ වගේම අධිරුධිර පීඩනය මේ වගේ රෝග ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ හෘද රෝග. ඒවත් සමහර අයගේ හෘද රෝග ඇති වුණාට පස්සේ සමහර වෙලාවට කාලයක් තිස්සේ ඒක පවතින්න පුළුවන් නිදන්ගත රෝගයක් විදිහට. ඊට පස්සේ තව ගන්න පුළුවන් වකුගඩු රෝග. වකුගඩු ආශ්‍රිත රෝගත් තියෙනවා නිදන්ගත විදිහට තියෙනවා. එතකොට තව ගන්න පුළුවන් රෝග තියෙනවා මෙහෙම අපි ගත්තොත් පිළිකා තත්ත්ව. පිළිකා රෝග. මේ විදිහට රෝග ගණනාවක් තියෙනවා. එතකොට ඇදුම සාමාන්‍යයෙන් ඇදුම කියලා කිව්වට ගොඩක් භාවිතා කරන්නේ ඔය ගොඩක් වීස් එක කියලානේ සමහර අය කියන්නේ. ඉතින් ඒකට හරියද? ඇදුම කියන එක තමයි අපේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන වචනේ. හරියද? ඊට පස්සේ තව කියන්න පුළුවන් ආතරයිටිස්. ඊළඟ බෝ නොවන රෝගය තමයි ආතරයිටිස් කියන රෝගී තත්ත්වය. ඉතින් ඔන්න ඔය විදිහට රෝග ගණනාවක් තියෙනවා. මං හිතන්නේ මේ රෝග නම් ලියවෙන කොටත් සමහර අයට තේරෙනවා ඇති මේවත් එක්ක තමුන් කාලයක් තිස්සේ සමහර ලාවට ඖෂධ ප්‍රතිකාර ඒ වගේ දේවල් ගන්නකොට ටිකක් අඩු වෙනවා. ආයෙ ටික කාලයක් ගියායින් පස්සේ ඒ ප්‍රතිකාර ගන්න එක අඩු වෙනවා සමහර වෙලාවට. සමහර අය දියවැඩියාව පාලනය කරන් ඉන්නවා මගුල් ගෙදරක ගියාට පස්සේ ආපහු වැඩි වෙනවා.
ඉතින් එහෙම සමහර අය මං හිතන්නේ මේ රෝගත් එක්ක සෑහෙන කාලයක් ජීවත් වෙන අය ඇති. ඔබ දන්නවා ITN ටෙලිවිෂන් ඉස්කෝලේ නරඹන ඔබට වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්න පුළුවන් බව. ඒකට ඉතින් අපි අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවන්න ඕනේ. වැඩසටහන ඇසුරින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අද ටෙලිවිෂන් ඉස්කෝලේ ප්‍රශ්නේ මොකද්ද? ඒක තමයි වෛරසයක් නිසා බෝවන රෝගයක් නොවන්නේ මින් කුමක්ද? පිළිතුරු 4ක් තියෙනවා. A COVID-19, B ඩෙන්ගු, C සරම්ප, D ක්ෂය රෝගය. සාමාන්‍යයෙන් SMS මගින් ජයග්‍රාහකයෝ තෝරන ක්‍රමයට අපි ඒ තරම් කැමැත්තක් නැහැ. නමුත් මේ කාලේ හැටියට SMS මගින් තමයි පිළිතුරු එවන්න හැකියාව තියෙන ක්‍රමය මා කියන්නම්. නිවැරදි පිළිතුරු ITN හිස්තැනක්. TS කියන අකුරු දෙක සඳහන් කරලා ඉඩක් තියලා නිවැරදි පිළිතුර 99:22ට බදාදා දහවල් 12ට පෙර එවන්න ඕනේ. අපි නිදන්ගත රෝග ගැනයි කතා කරන්නේ. අපේ විශේෂඥ වෛද්‍යතුමා. ලෝකයේ දිහා බැලුවාම ලෝකයේ සිද්ධ වෙන මරණ වලින් 80%ක් පමණ සිද්ධ වෙන්නේ මේ බෝ නොවන රෝග නිසා. දැන් මේ දවස්වල අපි ගොඩාක් මේ බෝ වන රෝගය ගැන තමයි කතා කරන්නේ COVID-19. නමුත් එයින් සිදුවන මරණ 0.2ක් වගේ ප්‍රතිශතයක් වගේ වශයෙන් ගත්තාම නමුත් මේ බෝ නොවන රෝග නිසා සිද්ධ වෙන මරණ ප්‍රතිශතයක් වශයෙන් ඊට වඩා වැඩි. ඒ වගේම තමයි තිස්සස කිව්වා වගේ දැන් වසංගතයක් වශයෙන් පැතිරෙනවා මේ COVID-19 රෝගය. ඒ වගේම තමයි ලෝකයේ පහුගිය අවුරුදු 10 15 වැනි කාලය ගත්තාම මේ බෝ නොවන රෝගත් වසංගත ආකාරයටම දරුණු විදියට දියුණු රටවලත් නොදියුණු රටවලත් පැතිරිලා ගිහිලා තියෙනවා. අපේ රට ගැන කල්පනා කරලා බැලුවාම අපේ රටේ මෑතකදී කරන ලද පරීක්ෂණයකදී සොයාගත්තා නාගරිකව වෙසෙන ජනගහනයෙන් 45%ක් පමණ දියවැඩියා රෝගයෙන් කියලා. වැඩිහිටි ජනගහනය අවුරුදු 20ට වඩා වැඩි. ඒ වගේම තමයි අපේ රටේ ජනගහනයෙන් 5න් 1ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා. එතකොට අපිට තේරෙනවා මේක කොච්චර බැලරුම් ප්‍රශ්නයක්ද කියලා. එතකොට මේ රෝග දීර්ඝකාලීනව පවතින රෝග. මේ රෝග වලින් අපිට පුළුවන් රෝග පාලනය කිරීම පමණයි නිට්ටාවටම සුව කිරීමේ හැකියාවක් නැහැ. නමුත් රෝගය පාලනය කිරීම මගින් මේ රෝගය වැළඳෙන පුද්ගලයන්ට සාමාන්‍ය නිරෝගී ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනවා සාමාන්‍ය ආයුෂ සමග. හරියට මේක පාලනය වුනේ නැති වුණොත් විවිධ සංකූලතා ඇති වෙලා මරණය සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා මම හිතන්නේ මේ බෝ නොවන රෝග පිළිබඳ කතා කිරීම ඉතාමත් වැදගත්. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බෝයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. මේ දිනවල දැන් අපි කතා කරා වගේ මේ නිදන්ගත රෝග එහෙම නැත්නම් බෝ නොවන රෝග ගැන අපි ගොඩක් කතා කරන්නේ COVID-19 රෝගය වැළඳිලා මේ යන පුද්ගලයන්ගෙන් 85%ක් පමණ ශ්‍රී ලංකාවේ අපි දැක්කේ මේ වගේ අපි මේ සඳහන් කරපු නිදන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයන්. ඊට හේතු කිහිපයක් තිබෙනවා. මොකද අපි දන්නවා දැන් මේ වෛරස් රෝගය අපේ ශරීරයට ඇතුළු වෙලා විවිධ සංකූලතා ඇති කරන්න පුළුවන්. මේ සංකූලතාවලට වෛරසයට එරෙහිව ඇතිවන අපේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය කියලා දෙයක්. එතකොට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. එතකොට මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමේ හැකියාව තිබෙනවා මේ බෝ නොවන රෝගවලට විශේෂයෙන්ම දියවැඩියාවට. ඒ වගේම තමයි පිළිකා රෝගීන් ගැන අපි සලකලා බැලුවහම ඒ අයත් බොහෝ වෙලාවට අර ප්‍රතිශක්තිය අඩු මට්ටමක පවතින්නේ ඒ අයගේ. ඊට අමතරව ඒ අය සමහර වෙලාවට පිළිකා රෝගයට පාවිච්චි කරන ඖෂධ නිසා එහි අතුරු ඵලයක් වශයෙන් සමහර වෙලාවට ඒ අයගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කිසියම් දුර්වල මට්ටමකට පත් වෙන්න පුළුවන්. මේ නිසා මෙවැනි පුද්ගලයන් මේ අවස්ථාවේදී COVID-19 රෝගයෙන් ආරක්ෂා වීම ඉතාමත් වැදගත් කියලා අපි නිතර වේලේ කතා කරන මේ පිළිබඳව. වෛද්‍යතුමනි ඔබතුමා සඳහන් කළා මේ රෝග නිට්ටාවටම හොඳ කරන්න බෑ කියලා. එයින් අදහස් වෙන්නේ මේ නිට්ටාවටම හොඳ වෙච්ච කවුරුත්ම නැද්ද ලෝකේ මේ රෝග? ඔව් දැන් මේ රෝග කීපය අපි විශේෂයෙන් දැන් මේ අවස්ථාවේදී කතා කරන මේ රෝග කීපය ගැන සලකලා බැලුවාම මේ රෝග අර අපි කිව්ව විදියට ශරීරය තුළ පවතිනවා දිගටම. නමුත් මේකෙන් අදහස් වෙන්නේ මේ අයට විවිධ රෝග ලක්ෂණ තියාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරුව එහෙම ඉන්න අය කියලා. මේ අය සාමාන්‍ය තමන්ගේ දිනදා රාජකාරී කරගෙන සාමාන්‍ය අනිත් අය වගේම ජීවිතයක් ගත කරන්න පුළුවන් අය.
නමුත් මේ අයගේ ශරීරය තුළ මේ රෝගය යම්කිසි මට්ටමකින් පවතිනවා. එතකොට අපි ප්‍රතිකාර වලින් කරන්නේ මේ රෝගය පාලනය කිරීම. සමහර අවස්ථාවලදී දැන් අපි ඇදුම වැනි රෝගයක් ගත්තාම කුඩා අවදියේදී තමයි ගොඩක් වෙලාට කුඩා දරුවන්ට තමයි ඇදුම රෝගය ඇති වෙන්නේ. නමුත් අවුරුදු 14 15 වගේ වයසට ගියයින් පස්සේ අපි දකිනවා මේ ඇදුම රෝගය සමහර අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම ඒ අයගේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා. ඒ වගේ අවස්ථාවනුත් තිබෙනවා. නමුත් අපි කතා කරොත් දියවැඩියාව එහෙම නැත්නම් අධිරුධිර පීඩනය එවැනි රෝග ගැන සලකා බැලුවොත් අපි සිහි තබා ගන්න ඕනේ මේක අපේ ශරීරයේ දිගටම තියෙනවා. මේ නිසා නිවැරදිව දිනපතා ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් කියලා. ආහාර පාලනය, ව්‍යායාම, සෝබාදහම පරිසරයක ගැළපීලා ඉන්න ක්‍රම ආහාර රටාවන් එක්ක ඉතා ප්‍රශස්ත මට්ටමින් දියවැඩියාව වැනි තත්ත්වයන් පාලනය කරගත්තා ඉන්නව නේද? ඔව්, සමහර අවස්ථාවලදී දැන් අපි මුලදී දියවැඩියාව හඳුනාගත්තායින් පස්සේ අපි සමහර අයට ඔය ඔබ කියපු ඒ අර ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්ස් කියලා අපි කියන්නේ ආහාර පාලනය, ඊළඟට ස්ට්‍රෙස් එක මැනේජ් කරන එක, ඊළඟට ව්‍යායාම කිරීම වැනි දේවල් පමණයි අපි ඒ අයට මුලදී දෙන්නේ. මොකද බෙහෙත් පටන් ගන්න තරම් ලොකු මට්ටමකට රුධිරයේ සීනි වැඩි වෙන්නේ නැහැ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා ඒ රෝගය හඳුනා ගන්න අවස්ථාවේදීම සීනි ඉතාමත් වැඩි මට්ටමක තියෙන්නේ. එයාට අනිවාර්යෙන් බෙහෙත් දෙන්න වෙනවා. නමුත් සමහර වෙලාවට මාස කිහිපයක් එහෙම නැත්නම් අවුරුද්දක් දෙකක් ගියයින් පස්සේ මේ අයගේ ටික ටික බෙහෙත් අඩු කරලා සමහර වෙලාවට බෙහෙත් සම්පූර්ණයෙන්ම නතර කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. මේ අවස්ථාවේදී සිද්ධ වෙන දේ තමයි රෝගීන් හිතනවා දැන් Tamanට දියවැඩියාව සුව වෙලා කියලා. ඊට පස්සේ අපි බෙහෙත් නැවැත්තුවායින් පස්සේ අය සම්පූර්ණයෙන්ම මේක පිළිබඳව අර තියෙන මේක නැති වෙලා පරීක්ෂා කරන්න නැතුව ආපහු අවුරුද්දකින් දෙකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාස කිහිපයකින් උනත් වෙන්න පුළුවන්. එකවර රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. මේ නිසා අපි බෙහෙත් නැවැත්තුවත් අර කරන ඒ ව්‍යායාම ඊළඟට ආහාර රටාවේ අපි ඇති කරගත්ත හොඳ පුරුදු ඒවා දිගටම පවත්වාගෙන යාම වැදගත් ජීවිත කාලයේම. ඒ වගේම දියවැඩියා රෝගියෙක් නම් මාසයකට දෙකකට සැරයක් රුධිරයේ සීනි මට්ටම මැන බලන එක වැදගත්. අර තිස්ස ජනනායක ගුරුතුමා පැහැදිලිව ලිව්වා ලැයිස්තුවක්. බෝ නොවන රෝග ලැයිස්තුවක් ලිව්වා. ඒ රෝග වල ස්වභාවය ගත්තාම සාමාන්‍ය දැනීමට අනුවත් විශේෂයෙන්ම එකිනෙක සම්බන්ධතා තියෙන අවස්ථාවක් තියෙනවා නේද? දියවැඩියාවයි හෘද රෝග අතර සම්බන්ධයක් තියෙනවා. අධික රුධිර පීඩනයයි හෘද රෝග අතර සම්බන්ධයක් තියෙනවා. හෘද රෝගයි දියවැඩියාව අතර සම්බන්ධයක්ත් තියෙනවා. බලපුවහම මේක එකිනෙක අතර ජාලයක් වගේ සම්බන්ධයි නේද? ඔව්. මේකට හේතුව තමයි දැන් මේ අපි ඔය කතා කරන රෝග කීපය සලකලා බැලුවාම ඒවා ඇතිවෙන්න හේතු බොහෝ වෙලාවට සමානයි. ඒ කියන්නේ දැන් ඔය අපි කතා කරන අධිරුධිර පීඩනය එහෙම නැත්නම් හෘදයාබාධ ඊළඟට දියවැඩියාව මෙවැනි රෝග ඇති වෙන්න හේතු එකක් තමයි තමන්ගේ පවුලේ කෙනෙකුට මේ රෝග තියෙනවා නම් ජානහරහා මේ රෝගය තමන්ට වැළඳීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට ආහාර රටාවේ ඇතිවන විවිධ නරක පුරුදු ඒ කියන්නේ අධික ලෙස සීනි ආහාරයට ගැනීම එහෙම නැත්නම් අධික ලෙස තෙල් ආහාරයට ගැනීම වැනි දේවල්. ඊළඟට ව්‍යායාම අඩුකම. ඊළඟට දුම්පානය. එහෙම නැත්නම් මත්පැන් පානය. මේ වගේ හේතු නිසා තමයි මේ සෑම රෝගයක්ම ඇති වෙන්නේ. එතකොට මේ එක රෝගයක් ඇති වුනහම මේකෙන් අනිත් රෝගත් ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් අධිරුධිර පීඩනය ඇති වුණොත් යම්කිසි පුද්ගලයෙකුට එවැනි කෙනෙකුට හෘදයාබාධ ඇතිවීමේ හැකියාව වැඩි. ඒ වගේම තමයි දියවැඩියාව තිබෙන පුද්ගලයෙකුටත් අධිරුධිර පීඩනය ඒ වගේම අපි කතා කරනවා මේ අංශභාගය වැනි රෝගත් මේ යටතට අයිති. මෙවැනි රෝග ඇතිවීමේ හැකියාව වැඩි. මොකද මේ බොහෝ රෝග ඇති වෙන්නේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය හරහා. එතකොට එහි කොටස් වෙන හෘදය වස්තුව ඒ වගේම එයින් රුධිරය සපයන අපේ ශරීරයේ අනිත් අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන් මේ එක රෝගයක් වැළඳුනයින් පස්සේ. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. අප නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ සමග නිදන්ගත රෝග ගැනයි අප කතා කරන. ඔබ දන්නවා ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන ඇසුරින් අපි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු එවන අය අතරින්
කෙනෙකුට වටිනා ලැප්ටොප් පරිගණකයක් පිරිනමන්ට කටයුතු සූදානම් කරලා තියෙනවා. නිදන්ගත රෝග ගැනයි අප කතා කරන්නේ. තිස්ස ජනනායක ගුරුතුමා. ඔව් හසන්ත මහත්මයා අපේ විශේෂඥ වෛද්‍යතුමා පැහැදිලි කළා මේ රෝග ගණනාවක් මේ නිදන්ගත රෝග කියන යටතේ ගන්නවා කියලා ප්‍රධාන වශයෙන්. ඒකෙන් අපේ රටේ සුලභව කතා කරන එක්තරා අවස්ථාවක් ගැන මූලිකව මොකද්ද මේ කියන එක ගැන පොඩ්ඩක් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අධිරුධිර පීඩනය කියන තත්ත්වය පිළිබඳව. නැත්නම් හයිපර්ටෙන්ෂන් කියන එක පිළිබඳව. අධිරුධිර පීඩනය. දැන් සමහර වෙලාවට අධිරුධිර පීඩනය කියලා කියපුවාම හයි බ්ලඩ් ප්‍රෙෂර් බොහෝ වෙලාවට හසන්ත මහත්මයා ඔය වචනේ කියවෙන්නේ දැන් ඔය අපේ ඔය වයසක අපේ ආත්තම්මලා එහෙම කියන්නේ පුතේ මට ප්‍රෙෂර් එකනේ කියලානේ කියන්නේ. ප්‍රෙෂර් එක හැදුනා කියලා. එතකොට මේ මොකද්ද ඇත්තටම මේ කියන එක මොකද්ද මේ ප්‍රෙෂර් එක? ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ අධිරුධිර පීඩනය නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් කියලා. මේ තත්ත්වයේ ඉතින් ලංකාවේ සෑහෙන කියන්නේ විශේෂයෙන්ම වයසට යෑමත් එක්ක මේ තත්ත්වයේ බරපතල ලෙස දකින්න ලැබෙනවා. එතකොට ඔබ කලින් සඳහන් කළා වගේ මේ හෘද රෝග එක්ක මේ අධිරුධිර පීඩනයේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම වකුගඩු රෝගත් එක්ක මේ අධිරුධිර පීඩනයේ සම්බන්ධතාවයක් තියෙනවා. කියන්නේ අධිරුධිර පීඩනය පාලනය කරේ නැතහොත් වකුගඩු වලට හානි සිද්ධ වෙනවා. ඒතර අධිරුධිර පීඩනයේ හේතු කොටගෙන හෘදයට හානි සිද්ධ වෙලා හෘද රෝගයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අධිරුධිර පීඩනයේ හේතු කොටගෙන මොළයේ තියෙන යම්කිසි රුධිර වාහිනියක් පිපිරිලා යන්නත් පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මම බොහොම සරලව ගත්තොත් එහෙම මෙහෙම බලමු අපි දන්නවා දැන් අපේ ශරීරයේ තියෙන අවයව වලින් ප්‍රධාන අවයවයක් තමයි හෘදය කියලා කියන්නේ. එතකොට මේ හෘදයෙන් රුධිරය පොම්ප කරනවානේ. හෘදයෙන් මෙහෙම රුධිරය පොම්ප කරාට පස්සේ මෙහෙම රුධිර මේ අපි හෘදයෙන් රුධිරය පොම්ප කරන ඒවට කියන්නේ ධමනි කියලානේ. ප්‍රධාන ධමනියක් තියෙනවා සංස්ථානික මහා ධමනිය කියලා. එතකොට මේ ධමනියෙන් රුධිරය මේ හෘදයේ ඉඳන් මේ ධමනියට රුධිරය පොම්ප කරනවා. ඒ පොම්ප කරන්නේ දේහය පුරා ගෙනියන්න. එතකොට මෙතනින් මේ විදියට මේ ධමනිය මෙහෙම බෙදිලා යනවා එක එක ප්‍රදේශවලට. එතකොට මෙහෙම යනවා හිස සහ ගෙල ප්‍රදේශයට බෙදිලා යනවා ඒකෙන් කොටසක්. ඒ වගේම මේ අත්වලට බෙදිලා යනවා. ඒ විදිහට එක එක කොටස් වලට බෙදිලා යනවා. ඒ බෙදිලා ගියායින් පස්සේ මේ හැම රුධිර වාහිනියක් ඇතුළෙම රුධිරය අවශ්‍ය කොටස දක්වා ගෙනියන්න මේ හෘදය පොම්පයක් වගේ ක්‍රියාත්මක වෙනවා. මේ හෘදය මෙහෙම සංකෝචනය වෙනවා. ඒතර රුධිරය මේක හරහා ගලාගෙන යනවා. ඒ වගේම හෘදය ඉහිල් වෙනවා. ඒතර සංකෝචනය වෙනවා, ඉහිල් වෙනවා. ඒතර මේක පොම්පයක් ලෙස මෙහෙම ක්‍රියාත්මක වෙනවා. ඒ බලයෙන් තමයි මේ රුධිරය මේ රුධිර වාහිනිය දිගේ අවශ්‍ය අවයව දක්වා ගෙනියන්නේ. ඒ නිසා මේ රුධිරය අවශ්‍ය අවයව දක්වා ගෙනියන්න මේ රුධිර වාහිනිය තුල යම්කිසි පීඩනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෙෂර් එක නැති වුණත් ප්‍රශ්නයක්. අවශ්‍ය කරන පීඩනය නැත්තම් හෘදයෙන් මෙහෙම පොම්ප කරපුවාම අවශ්‍ය කරන පීඩනය නැත්තම් හිස දක්වා මේ රුධිරය ගෙනියන්න බෑ. ඒ නිසා යම්කිසි පීඩනයක් තියෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම මේ රුධිර වාහිනියක් ලොකු කරලා අඳින්නම් මෙහෙම මෙන්න මේ විදිහට රුධිර වාහිනිය තියෙනවා නම් මේ මම අඳින රුධිර වාහිනියක් නැත්නම් ධමනියක් මේ ධමනිය ඇතුලේ මෙහෙම රුධිරය ගමන් කරනවා. මේ තියෙන්නේ මේ විදිහට ධමනිය තුලින් රුධිරය හැම ගමන් කරනවා. එතකොට අපිට මේ රුධිර පීඩනය කියන එක හඳුන්වලා දෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ ගලාගෙන යන රුධිරය මගින් මේ ධමනියේ බිත්තිය මත යම්කිසි පීඩනයක් ඇති කරනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවනේ මෙහෙම. ඒතකොට ධමනිය මත මේ වගේ පීඩනයක් ඇති කරනවා. මේ රුධිර වාහිනිය තුලින් ගලාගෙන යන රුධිරය රුධිර වාහිනියේ බිත්තිය මත යම්කිසි පීඩනයක් ඇති කරනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඒ ඇති කරන පීඩනය හෘදය මේ වගේ ආකුංචේ නැත්තම් හෘදයේ සංකෝචනය වෙනකොට මෙතන පීඩනය වැඩි වෙනවා. මේක ඉහිල් වෙනකොට පීඩනය අඩු වෙනවා. එතකොට ඒකේ තියෙනවා මෙහෙම. අපි කියනවා වචන දෙකක්. ඒ තමයි මෙහෙම මේ හෘදයේ සංකෝචනය වෙන වෙලාවේදී අපි කියනවා ආකුංච රුධිර පීඩනය කියලා. ඒතකොට ආකුංච රුධිර පීඩනය අපි හඳුන්වන්නේ මෙන්න මෙහෙම 120යි රසදිය මිලිමීටර කියලා. එතකොට හෘදය ඉහිල් වෙන වෙලාවේදී අපි කියන්නේ විස්තාර රුධිර පීඩනය. ඒක අපි හඳුන්වන්නේ රසදිය මිලිමීටර 80යි කියලා.
එතකොට අර සමහර වෙලාවට අපි මෙහෙම ලියනවා වෛද්‍යවරු මෙහෙම මේක ලියලා ලියනවා 120යි 80 කියලා. ඒ කියන්නේ හෘදය ආකුංචනය වන වෙලාවේදී 120ක පීඩනයක් තියෙනවා. එතකොට විස්තරණය වන වෙලාවේදී 80ක පීඩනයක් තියෙනවා. එතකොට මේ පවතින පීඩනය මෙන්න මේ අගයන් දෙක මේ ආකුංච පීඩනය මීට වඩා වැඩි වුණොත් ඒ වගේම මේ විස්තර පීඩනය මේ විදිහට වඩා වැඩි වුණොත් ආන්න එතකොට අපි කියනවා මේ රුධිර වාහිනිය තුල අධික රුධිර පීඩනයක් තියෙනවා කියලා. එතකොට මේ රුධිර වාහිනිය වල නිරන්තරයෙන්ම අධික රුධිර පීඩනයක් තිබුණොත් එහෙම මේ රුධිර පීඩනය වැඩි වෙන අවස්ථාවක මේ බෙදිලා යන ඒවාය යම්කිසි රුධිර වාහිනියක් පුපුරලා යන්න ඉඩ තියෙනවා. එතකොට මෙතනින් රුධිරය මෙහෙම පොම්ප වෙද්දී මෙතනින්ම එනවා හෘදයට රුධිරය සපයන රුධිර වාහිනී. අපි ඒවට කියනවා කිරීටක ධමනි කියලා. මෙන්න මේ කිරීටක ධමනිවල එහෙම නැත්නම් මෙහෙම ගිහිල්ලා මොළයට යනකොට බෙදිලා ගිහින් මොළයට යනකොට මේ මොළයට යම් ස්ථානයකට රුධිරය සපයන රුධිර වාහිනියක් ඇතුලේ මේ විදිහට රුධිර පීඩනය වැඩි වීම හේතු කොටගෙන මේ රුධිර වාහිනිය පුපුරලා ගිහින් රුධිරය මේ යම්කිසි ආකාරයක පටකය තුළට කාන්දු වෙන්න පුළුවන්. එතකොට අන්න එහෙම රුධිර வாහිනියකට හානි වෙන මට්ටමකට දක්වා මේ රුධිර පීඩනය වැඩි වෙන්න පුළුවන්. එතකොට රුධිර පීඩනය මේ 120යි 80 මට්ටමේ පවතිනවා නම් කිසිම ගැටලුවක් නැහැ. නමුත් විවිධ සාධක හේතු කොටගෙන රුධිර පීඩනය මේ අගයට වඩා ගොඩාක් වැඩි වෙනකොට අපි කියනවා අධිරුධිර පීඩනය කියලා. ඒක කාලයක් පවතිනකොට හෘදයට, මොළයට, වකුගඩු වලට ඒ වගේ වැදගත් අවයව වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ හානිය සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට අධික රුධිර පීඩනයේ හේතු කොටගෙන මේ බිත්තිය පුපුරලා යන්න පුළුවන්. අර සමහර වෙලාවට අපි දකින්නේ සමහර වෙලාවට ওই ජල නලවල තියෙන ජල නලයක් පුපුරලා ගියාම වතුර කාන්දු වෙලා යන්නේ. ආන්න ඒ වගේ තමයි මේ පීඩනය දරන්න බැරි තත්යකට වැඩි වුණොත් එහෙම මේ රුධිර වාහිනී බිත්තිය පුපුරලා ගිහින් ලොකු හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම අධිරුධිර පීඩනය ඇති වෙනවා නම් කාට හරි කෙනෙකුට ඒකට හේතු හොයලා ඉවරලා අධිරුධිර පීඩනය ඇති වෙන විවිධ හේතු තියෙනවා. හේතු හොයලා ඒ හේතු පාලනය කරගෙන ඖෂධ මගින් සහ විවිධ ක්‍රම මගින් ඒ සිද්ධ වෙන්න ඉඩ තියෙන හානිය වළක්වා ගැනීමේ වගකීමක් තියෙනවා. හොඳයි විශේෂඥ වෛද්‍යතුමා. දැන් තිස්සස කිව්වා වගේ අර රුධිර සංසරණ පද්ධතියේ අර විදියට හෘදේ වස්තුව සංකෝචනය වෙන විට සහ ප්‍රසාරණය වෙන විට රුධිර පීඩන දෙකක් ඇති වෙනවා. අපි ඒකට සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර්, ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා කියනවා. 120යි 80යි කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඒ අර අගයන් දෙකක් ලැබෙන්නේ අර සර් කියපු හේතුව නිසා. දැන් මේ 120යි 80යි තියෙන ප්‍රෙෂර් එක වැඩි වුණාම තමයි අධිරුධිර පීඩනය කියන ඒ රෝගය අපි කියන ප්‍රෙෂර් කියන රෝග තත්ත්වය ඇති වෙන්නේ. මේක සාමාන්‍යයෙන් 120ත් 140ත් අතර අර සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනකොට අපි ඒකට කියනවා ප්‍රී හයිපර්ටෙන්ෂන් කියලා. කියන්නේ ඒක අර අධිරුධිර පීඩනයේ මූලික අවස්ථාවක්. සාමාන්‍යයෙන් අපි ඒ අවස්ථාවේදී බෙහෙත් කරන්නේ නැහැ. අර අපි කියන තමන්ගේ චර්යා රටාවන් වෙනස් කිරීම මගින් එය අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 80ට තියෙන ප්‍රෙෂර් එක 80ත් 90ත් අතරේ තියෙනවා නම් ඒකත් ප්‍රී හයිපර්ටෙන්ෂන්. එතකොට හයිපර්ටෙන්ෂන් කියලා කියන්නේ ප්‍රෙෂර් එක 140යි 90ට වඩා වැඩි වුණාම. එතකොට තමයි අපි බෙහෙත් පටන් ගන්නෙ. දැන් මේක සිද්ධ වෙන විදිය තමයි මේක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. දැන් අපේ ආහාර රටාවේ ප්‍රශ්න නිසා එහෙම නැත්නම් අපේ ව්‍යායාම මදිකම නිසා, තරබාරුකම නිසා සිද්ධ වෙන දෙයක් තමයි දැන් අර සයන්දපු ඔය මේ එකේ රුධිර වාහිනියේ බිත්තිවල කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. තැම්පත් වෙලා බිත්ති ඝන වෙනවා. එතකොට බිත්ති ඝන වුණාම මේ රුධිර වාහිනිය ඇතුලේ රුධිරය ගමන් කිරීමට තිබෙන ඉඩ අඩු වෙනවා. එතකොට ඒ අර ඉඩ අඩු වුණාම තමයි මේ පීඩනය වැඩි වෙන්නේ. ඒක විද්‍යාත්මකව තහවුරු කරන්න පුළුවන්. එතකොට මේ පීඩනය වැඩි වුණාම අනිත් අතට දැන් බිත්තිය රුධිර වාහිනියේ බිත්තිය මේක දරා ගන්න ඕන. එතකොට එකපාරට රුධිර පීඩනය වැඩි වුණොත් අර තිස්සස කිව්වා වගේ එකපාරට මේ රුධිර බිත්තියට රුධිර වාහිනී බිත්තියට මේක දරා ගන්න බැරි වෙලා පුපුරන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාට වෙන්නේ මේක ක්‍රමක්‍රමයෙන් තමයි මේ රුධිර පීඩනය වැඩි වෙන්නේ. එතකොට බිත්තිය මේක දරා ගන්න උත්සාහ කරනවා තමන්ගේ පටකවල ඝනත්වය වැඩි කර ගැනීමෙන්. එතකොට රුධිර බිත්තිය තවදුරටත්
මහත් වෙනවා. ඒතර එකකින් අනිත් අතට ප්‍රෙෂර් එක ආපහු වැඩි වෙනවා. ඒතර මේ වගේ දෙයක් තමයි මේ වෙලා ටික ටික රුධිර පීඩනය ඇති වෙලා ඊළඟට ශරීරයේ වැදගත් අවයවවලට මේක බලපාන්නේ. ඒතකොට මේ ආකාරයට දැන් අපිට පේන දෙයක් තමයි කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් සහ රුධිර වාහිනී බිත්තිය අර දරා ගැනීමේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා බිත්තිය ඝන වීමෙන් රුධිරය ගමන් කිරීමට තියෙන ඉඩ රුධිර වාහිනී ඇතුලේ අඩු වෙනවා. එතකොට අපේ අවයව වලට දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි තිස්සස කිව්වා වගේ එකවර බිත්තිය පුපුරලා රුධිරය ගැලීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමක්‍රමයෙන් අර රුධිර වාහිනී කුඩා වීම නිසා ඒ අවයව වලට ගලාගෙන යන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා ඒ අවයව වලට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් එමගිනුත් ඒ අවයව අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් අංශභාගය තත්ත්වය අපි ගත්තොත් ආඝාතය කියන තත්ත්වය මේක ඔය දෙකෙන්ම වෙන්න පුළුවන්. එක විදියක් තමයි මොළයට ගලන රුධිර වාහිනියක් පුපුරලා මොළයේ ඇතුලේ ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර රුධිර වාහිනී එන්න කුඩා වෙලා ඒ මොළයට රුධිරය ගලන එක අඩු වෙලා සම්පූර්ණයෙන්ම නතර වෙන තත්වයකටපත් වෙලා මොළයේ එක කොටසක් රුධිරය නොලැබීමෙන් ඒ කොටස ඒ සෛල මැරෙනවා. එතකොට මේ ආකාර දෙකෙන්ම අංශභාග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙය හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. දැන් මේ ඡායාරූපෙන් මේ අපි පෙන්වන්නේ රුධිර සංසරණ පද්ධතිය. දැන් මේ රුධිර සංසරණ පද්ධතියේ මේක ඇඳලා පෙන්නුවා. මේ ආකාරයට තමයි අපිට දක්නට ලැබෙන්නේ මේ රුධිර සංසරණ පද්ධතිය. එතකොට මේ රුධිර සංසරණ පද්ධතියේ හෘදය වස්තුව තිබෙනවා. හෘදය වස්තුව තමයි රුධිරය පොම්ප කරන්නේ. රුධිරය පොම්ප කරලා ශරීරයේ විවිධ අවයව වලට මේ රුධිරය ධමනි දිගේ ගලාගෙන යනවා. මේ ධමනි වල තමයි ප්‍රශ්නය සිද්ධ වෙන්නේ. අධිරුධිර පීඩනයේදී අර බිත්ති ඝන වෙලා පීඩනය වැඩි වෙන්නේ මේ ධමනි වල. ඔබ දන්නවා සතිපතා ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහන් නරඹා වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්න පුළුවන් බව අද වැඩසටහන ඇසුරින් අප අසන පැනයමයි. මේ අතරින් වෛරසයක් නිසා බෝවන රෝගයක් නොවන්නේ කුමක්ද? පිළිතුරු 4ක් තියෙනවා. ඉංග්‍රීසි අකුරු 4ක් යටතේ තියෙන්නේ. ඒ නිවැරදි පිළිතුරට අදාළ ඉංග්‍රීසි අකුර තමයි කෙටි පණිවිඩයක් හැටියට SMS එකක් හැටියට එවන්න ඕනේ. A COVID-19, B ඩෙන්ගු, C සරම්ප, D ක්ෂය රෝගය. මේක තමයි පිළිතුරු 4. නිවැරදි පිළිතුර එවන්න ඕන විදිහ මේකයි. ITN හිස්තැනක්, TS හිස්තැනක් නිවැරදි පිළිතුර සටහන් කරලා 9922ට තමයි SMS කරන්න ඕන බදාදා දහවල් 12ට පෙර. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. නිදන්ගත රෝග ගැනයි අප කතා කරන්නේ. තිස්ස ජන්නාය ගුරුතුමා. අපි කතා කරන්නේ අධිරුධිර පීඩනය පිළිබඳ. ඒකෙදී අපි කියවුණානේ හෘදය සහ හෘදය මගින් රුධිරය සංසරණය කරන ආකාරය පිළිබඳව ශරීරයේ. ඉතින් මම මේක ඇසුරින් මේ ව්‍යුහය ඇසුරින් මම මේ ටික පැහැදිලි කරන්න මේ බලන්නේ. දැන් මේ අපේ මෙතන තියෙන්නේ හෘදය. මේ තියෙන්නේ හෘදය. එතකොට මේ තියෙන්නේ පර්ශු ටික අපේ අපි කියනවා මෙතනින් උඩ මේ ටික උරස් කුහරය, මේ ටික උදර කුහරය කියලා. මෙන්න මේ විදිහට තමයි හෘදය පිහිටලා තියෙන්නේ. ටිකක් මේක කෙලවර ශරීරයේ වම් පැත්තට බරව. මෙතන ඉඳන් මෙහෙම යනවා මේ සංස්ථානික මහාධමනිය කියන එක. ඒක ගිහිල්ලා මෙහෙම බෙදිලා දැන් මේ ඔබට පේනවා ඇති මේ රතු පාටින් පෙන්ලා තියෙන මෙහෙම ගිහිල්ලා මේ ගෙල හරහා ගිහිල්ලා හිස දක්වා ගමන් කරනවා. එතකොට මේ අවයව හැම එකටම රුධිරය ගමන් කරනවා. එතකොට දැන් මේ පැත්තේ තියෙනවානේ මේ තියෙන්නේ අක්මාව, එතකොට ආමාශය, ඊට පස්සේ බඩවැල්, මේ හැම එකටම මේ රුධිර වාහිනී එනවා මේ විදිහට. එතකොට මෙතනින් එක රුධිර වාහිනියක් එනවා මේ අත දිගෙත් මෙහෙම මේ විදිහට. එතකොට ඒ අතේ තියෙන රුධිර වාහිනිය, කියන්නේ මේ අත දක්වා එන රුධිර වාහිනිය දමනිය, ඒ දමනියේ තියෙන රුධිර පීඩනය තමයි අර ඔබ දැකලා ඇති අර පිටින් භාවිතා කරන රුධිර පීඩනයේ මනින උපකරණයක් යොදාගෙන රුධිර පීඩනය මනිනු ලබන්නේ. විශේෂයෙන් මෙතෙන්දි මනින්නේ අපේ දමනිවල ගමන් කරන රුධිරයේ පවතින රුධිර පීඩනය. ඒකෙදි අපි කියනවා ආකුංච රුධිර පීඩනය කියන්නේ හෘදය සංකෝචනය වෙන වෙලාවේ පීඩනය. ඊළඟට ඒ වගේම හෘදයේ ඉහිල් වෙන වෙලාවේ පීඩනය තමයි විස්තාර රුධිර පීඩනය කියලා කියන්නේ. එතකොට මේක තමයි අපේ ශරීරයේ තියෙන පොම්පය, මේකෙන් දෙන බලය මගින් තමයි හිස දක්වා රුධිරය ගෙනියන්නේ.
මා මුලදිත් කිව්වා ඒ රුධිර පීඩන යම් රුධිර පීඩනයක් තියෙන්න අත්‍යවශ්‍යයි. රුධිර පීඩනය නැත්තම් මේ රුධිරේ ගමන් කරන්නේ නැහැ. ඒ පීඩනය දෙන්න තමයි ඉන්නේ හෘදය. හැබැයි අපේ වෛද්‍යතුමා පැහැදිලි කරා වගේ විවිධ සාධක හේතු කොටගෙන ඒ නිරෝගී පුජ්‍යලයේගේ තියෙන්න ඕනේ ආකුංච රුධිර පීඩනය සහ විස්තාර රුධිර පීඩනය નિયમિત මට්ටමට වඩා වැඩි වුණාම මේ කියන අවයව හැම එකටම රුධිර සැපයීම අඩාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ රුධිර වාහිනී පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා ඒ පද්ධති ගණනාවකම රෝග ඇති වෙන්න පුළුවන් අධිරුධිර පීඩනය නිසා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම පාලනය කළ ගත යුතුයි. නිවැරදි මට්ටමට වඩා වැඩිවීම වගේම නිවැරදි මට්ටමට වඩා අඩුවීමත් ප්‍රශ්නයක් තමයි. දැන් දියවැඩියා රෝගෙත් අද සීනි අඩු වුණොත් එහෙම ඒකත් බරපතල ප්‍රශ්නයක් නේද විසන්න වෛද්‍යතුමා? ඔව් ඇත්තටම මේ විශේෂයෙන්ම වයසක උදවියගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවට වඩා සමහරවිට රුධිරයේ සීනි මට්ටම එකවර අඩු වුණොත් ඒකෙන් ඊට වඩා බරපතල තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ නිසා තමයි අපි හැම විටම කියන්නේ බෙහෙත් ගත්තට විතරක් මදි. නිතර තමන්ගේ රුධිරය පරීක්ෂා කරලා රුධිරයේ සීනි මට්ටම කොපමණ මට්ටමක තියෙනවද කියලා දැන ගැනීම වැදගත්. එහෙම නැත්නම් සමහර වෙලාවට සීනි බැස්සහම එතකොටත් අර සීකල්පනා වෙනස් වෙලා මොළයට අවශ්‍ය ඒ සීනි ප්‍රමාණය නොලැබීමෙන් ඒ අය අර කෝම තත්ත්වය දක්වා ගමන් කරන්න පුළුවන්. ඔය වගේම හසන්ත මහත්තයා රුධිර පීඩනයත් ඔබ කිව්වා වගේම රුධිර පීඩනය වැඩි වෙලා ප්‍රශ්න ඇති වෙලා තියෙන ඒවා තමයි වැඩිපුර වාර්තා වෙන්නේ. හැබැයි රුධිර පීඩනය අඩු වෙන අවස්ථාවක් තියෙනවා. අපි සාමාන්‍ය විහාර කියන low blood pressure කියලා. දැන් high blood pressure ගැන දැන් අපි මේ කතා කරේ. ඒ වගේම low blood pressure කියලා එකකුත් තියෙනවා. හැබැයි අර වාර්තාවෙන් රෝගීන් සංඛ්‍යාව අඩු හින්දා low blood pressure ඒ කියන්නේ નિયમિત මට්ටමට වඩා රුධිර පීඩනය අඩු වීම වාර්තා වෙනවා අඩු නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. නමුත් ඒකත් ඇත්තටම රෝගී තත්ත්වයක් තමයි. මොකද මම ඉස්සෙල්ලත් කිව්වා හොඳටම රුධිර පීඩනය අඩු වුණොත් එහෙම මොළයට රුධිර සැපීම නැති වෙලා ගිහින් විසඥතාවයට පත්වීම හෝ සම්පූර්ණ ජීවිතේම අහිමි වෙන්නත් පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් එක හොඳටම අඩු වුණොත්. ඒ වගේම මේ ඖෂධ මගින් පාලනය කරනවානේ. දැන් රුධිර පීඩනය වැඩි වෙනවට දෙන ඖෂධ රුධිර පීඩනය අඩු කෙනෙකුට දුන්නොත් එහෙම වැරදිලා ලොකු ප්‍රශ්නයක්. සීනි මට්ටමත් එහෙම තමයි. සීනි මට්ටම වැඩි කෙනෙකුට දෙන ඖෂධ අඩු වෙච්ච කෙනෙකුට හදිසියේ වැරදිලා දුන්නොත් එහෙම ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද වෛද්‍යතුමා? ඔව් දැන් ඔය රුධිරයේ ප්‍රෙෂර් එක මේ කියන්නේ රුධිර පීඩනය කියන එක ගත්තාම ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට තරමක් වෙනස් වෙන්න පුළුවන්. අපි දකින දෙයක් තමයි තරුණ ගැහැණු අයගේ රුධිර පීඩනය දැන් අපි කියන්නේ 120යි 80යි කියලානේ සාමාන්‍ය රුධිර පීඩනය. නමුත් සමහර අය ඉන්නවා විශේෂයෙන් තරුණ ගැහැණු ළමයින්ගේ රුධිර පීඩනය සමහරලාට 90යි 60යි වගේ වෙන්න පුළුවන්. මේක හැබැයි රෝගී තත්ත්වයක් නෙවෙයි. ඇත්තටම දැන් රුධිර පීඩනය අඩු වෙන එක යම්කිසි අවස්ථාවකදී සිද්ධ වෙන්න පුළුවන් එකවර විවිධ හේතුන් නිසා. එකක් තමයි ඇඟ ඇතුලේ හෝ පිටතට හෝ රුධිරය වහනය වුණොත්. විශේෂයෙන්ම හදිසි අනතුරකදී රෝගීන් ගොඩක් වෙලාට මිය යන්නේ මේ ආකාරයට රුධිරය වහනය වෙලා ප්‍රෙෂර් එක අඩු වෙලා මොළයට සහ නිකුත් අවයවවලට යන රුධිරය නොලැබී යාමෙන් ඒ ප්‍රෙෂර් එක අඩු වීම නිසා. ඒ වගේම තවත් ප්‍රෙෂර් එක අඩු වෙන අවස්ථා තියෙනවා ශරීරයේ විවිධ විස බීජ ගිහිල්ලා අර සෙප්සිස් කියන තත්ත්වයට ආවහම. ඒ අවස්ථාවේදීත් ශරීරයේ රුධිර පීඩනය අඩු වෙනවා. මේක අපි තවත් දකින අවස්ථාවක් තමයි ඩෙන්ගු රෝගය. ඩෙන්ගු රෝගෙත් එක්කෝ ශරීරය ඇතුළට රුධිරය වහනය වීමක් සිද්ධ වෙලා එහෙම නැත්නම් අර ප්ලාස්මාව එළියට ගිහිල්ලා අපි කියනවා රක්තපාත තත්ත්වය කියලා. එවැනි අවස්ථාවලදීත් රුධිර පීඩනය අඩු වෙනවා. එතකොට අනිත් අවස්ථාව තමයි හෘදේ වස්තුව අකර්මණ්‍ය වීම නිසා. ඒ කියන්නේ හෘදය ආබාධයකදී හෘදේ වස්තුවේ අර පොම්ප කිරීමේ හැකියාව නැති වෙලා ගිහිල්ලා තිස්සස කිව්වා වගේ අර දැන් ඒ ප්‍රෙෂර් එක පවත්වාගෙන යන්නේ හෘදේ වස්තුවේ අර පොම්ප කිරීමේ හැකියාව නිසානේ. එතකොට හෘදයාබාධයකදී මේ හැකියාව නැති වෙලා ගිහිල්ලත් රුධිර පීඩනය අඩු වෙන්න පුළුවන්. දැන් මේ විදිහට රුධිර පීඩනය එකවර අඩු වෙන එක අර දීර්ඝකාලීනව රුධිර පීඩනය වැඩි වෙනවා වගේ දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ රුධිර පීඩනය මේ විදිහට අඩු වුණොත් ඒ පුද්ගලයාට සිහි මුර්ජා වීම ඒ වගේ තත්ත්වයන් නැති වෙලා ඒ අය රෝහල් කරා පැමිණෙනවා. ඔබ දන්නවා ITN ටෙලිවිෂන් ඉස්කෝලේ නරඹන ඔබට වටිනා ලැප්ටොප් පරිගණකයක් දිනා ගන්නට පුළුවන් බව. පහුගිය සතියේ මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ ලැබුණු කෙටි පණිවිඩ සංඛ්‍යාව අපටවත් හිතා ගන්නට බැරි තරමේ සංඛ්‍යාවක්. මෑත කාලේ රූපවාහිනී වැඩසටහනකට ලැබිච්ච වැඩිම SMS සංඛ්‍යාව වෙන්න පුළුවන් එක වාර්තාගත සංඛ්‍යාවක්.
ඉදිරියේදී අපි තොරතුරු හෙළි කරන්නම්. කොහොම නමුත් මේ ජයග්‍රාහකයා තෝරගන්න ක්‍රමවේදය ගැනම පැහැදිලි කිරීමක් කරන්න ඕන. මේක පරිගණක තාක්ෂණයේ ඇසුරින් කරන ක්‍රියාවක්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ විගණනාංශය, වැඩසටහන් අංශය, තොරතුරු තාක්ෂණාංශය නියෝජනය වන පරිදි අපි කමිටුවක් පත් කරලා තියෙනවා. මේ කමිටුව මගින් තමයි බොහොම විනිවිද භාවයකින් යුතුව ජයග්‍රාහකයා තෝරා ගනු ලබන්නේ. මොකද නිවැරදි පිළිතුරු එවලා තියෙනවා සෑහෙන සංඛ්‍යාවක්. ඒ අතරිනුත් ජයග්‍රාහකයා තෝරන්න ඕන නිසා මේ ඔබ දකින්නේ ඒ ජයග්‍රාහකයා තෝරගන්න ක්‍රමය. ඒ අතරින් ජයග්‍රාහකයා කවුද? මනෝෂා අංජලි රාජමුණේන්ද්‍ර අංක 303 අඩි 20 පාර වැලිසර රාගම. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. නිදන්ගත රෝග ගැන කතා කරන්න තව බොහෝ කරුණු කාරණා තියෙනවා. අපි ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනින් ඒ ගැන කතා කරමු නේද? කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පොද කරනවා. එතුමා හෝමාගම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට ක්‍රියා කරනවා. ඒ වගේම අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්සජන් නායක ගුරුතුමාට අතිසුවන්ත වෙනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනින් මුණ ගැහෙමු. ආයිබෝවන්.